In this video tutorial, we are going to learn about Consumer Credit Act. Now, Consumer Credit Act එකේ අපිට කතා කරන්න තියෙන දේ තමයි මේ Hire Purchase Agreement එක කියලා කියන්නේ. මොකක්ද මේ Hire Purchase Agreement එක කියලා කියන්නේ? Now, Hire Purchase Agreement is a contract between two parties who are known as hirer and owner. Now, hirer hire the particular item from the owner with the option to repurchase the item at the conclusion of rental payment. Right? දැන් ඔයාට කාර් එකක් ගන්න ඕන කමක් තියෙනවා. Right? එතකොට මේකේ ඕන කෙනෙක් ඉන්නවා. දැන් ඔයාට සම්පූර්ණයෙන්ම මේ වාහනේ සල්ලි දීලා ගන්න පුළුවන් නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. contract of sale එකක් Sales of Goods Ordinance එක යටතේ ඒක ගවන් වෙන්නේ. ඔයාට ඒකට දාලා වටිනාකම ගෙවුවා. එතකොට අනිත් පැත්තට ඕන විසින් මේ වාහනේ ඔයාට දෙනවා. right? දැන් ඔයාට මේ වාහනේ සම්පූර්ණයෙන්ම සල්ලි දීලා ගන්න බැරි නම් ඔයාට වාහනයක් ඕනේ නම් ඔයා මොකද කරන්නේ? ඒ වාහනේ හයර් කරනවා. right? Hire Purchase Agreement එකක් කියලා කියන්නේ එක පැත්තකින් ඔයා වාහනේ හයර් කරනවා, අනෙක් පැත්තෙන් මේ වාහනේ පර්චේස් කරන්න ඇග්‍රී වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයා ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගේනවා මේ වාහනේ පාවිච්චි කරනවට යම්කිසි amount එකක්. ඒ amount එක ඒ අවුරුදු ගාණක් අපි ගන්නක අවුරුදු දෙකක් හරි කාලයක් කියලා. මේ කාලයේදීම මේ hire එක එහෙමත් නැත්නම් hire purchase ඒ ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එක hire purchase price එක ඔයා ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවලා අන්තිම ඉන්ස්ටෝල්මන්ට් එකෙන් පස්සේ ඔයාට පුළුවන් at the conclusion of the rental payment you have the option to repurchase the item. මෙච්චර කාලයක් hire කරගෙන තිබ්බේ hire කරලා ඒ rent amount එක දිගටම ගෙවලා ඉවරනාට පස්සේ ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවුවට පස්සේ ඔයාට පුළුවන් ඒ වාහනේ purchase කරන්න. ඒ කාලේ වෙනකන් ඔයාට මේකේ ownership එකක් නැහැ. ඔයාට possession එක තියෙනවා. මේ rental period එක ඉවරනාම rental payment එක ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි ඔයාට පුළුවන් මේ item එක purchase කරන්න. එතකනි තමයි ඔයාට ownership එක ලැබෙන්නේ. අන්න එහෙම ඒවට අපි කියනවා hire purchase agreement කියලා. මේ hire purchase agreement සම්බන්ධයෙන් provisions තියෙන legislation එක තමයි Consumer Credit Act කියලා කියන්නේ. right? ඒතර parties දෙකයි hirer සහ owner. Hirer hire the particular item from the owner with the option to repurchase the item at the conclusion of the rental payment. ඒ rental period එකේ rental payment එක කරාට පස්සේ මේ අදාළ item එක මේ අදාළ යම්කිසි අපි කියන වාහනයක් නම් වාහනය repurchase කරනවායි කියලා agree වෙලා ඒ ඇති කරගන්න hire කිරීමටත් purchase කිරීමටත් ඇති කරගන්න agreement එකට අපි කියනවා hire purchase agreement කියලා. right. then ඔය simple idea එකත් එක්ක section 31 Consumer Credit Act එකේ section 31 is the interpretation clause. It defines the term hire purchase agreement. It defines hire purchase agreements which goods are let on hire and under which the possession of goods is delivered by the owner thereof to a person on condition that such person pays an agreed amount in periodical installments. And hirer has an option to purchase the goods in accordance with the terms of the agreement, or the property in the goods is to pass to the hirer on the payment of the last installment. දැන් අර අපි කලින් කතා කරපු සම්පූර්ණ කාරණාවම elements විදිහට මේකේ තියෙනවා. goods are let on hire. වාහනයක් hire එකට දෙනවා. possession of the good is delivered by the owner. possession එක deliver කරනවා කාටද? hirer ට. හැබැයි condition එකක් තියෙනවා. to a person on condition that such person pays an agreed amount. හැබැයි මෙන්න මේ කියන amount එක අපි කියනකො 30000ක් කියලා මාසෙකට on periodical installment විදිහට agree වෙච්ච amount එකක් දිගටම ගෙවනවා නම් ඒ condition එක මත
මේ හයර් කරන වාහනයේ පොසිෂන් එක පාස් කරනවා කියන ඕනගෙන් හයරට. ඒ විතරක් නෙමේ. And hirer has an option to purchase the goods in accordance with the terms of the agreement. මේ ඉන්ස්ටෝල්මන්ට් ගෙවන අතරේ පොසිෂන් එක තියෙන විතරක් නෙමේ. ඇග්‍රීමන්ට් එකේ විදිහට එයාට ඔප්ෂන් එකක් තියෙනවා මේ අයිටම් එක පර්චේස් කරන්න. කාර් එක පර්චේස් කරන්න. එහෙමත් නැත්නම් ඒ විදිහට පර්චේස් කරේ නැත්නම් payment of the last installment අන්තිම ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවුවට පස්සේ ඔටෝමැටිකලිම මේ ප්‍රොපර්ටි එක පාස් වෙනවා හයරට. අන්න එතකොට මෙයාට හම්බෙනවා මොකද්ද? ඕනර්ෂිප් එක. ඒ වෙනකන් එයාට තියෙන්නේ මොකද්ද? පොසිෂන් එක. right? දැන් ඔයාලා ෆයිනලි ඉන්න නිසා ඔයාලා දැනගන්න ඕනේ පොසිෂන් එක සහ ඕනර්ෂිප් එක අතර වෙනස. එතකොට ඕනර්ෂිප් එකක් ටයිටල් එකක් නැහැ මෙයා ඉන්ස්ටෝල්මන්ට් ගෙවන කාලේදී. ඒ ඉන්ස්ටෝල්මන්ට් ගෙවලි ඉවරනාට පස්සේ එහෙමත් නැත්නම් ඇග්‍රීමන්ට් එක අපි කතා කරනවා මේ මොන අවස්ථාවලදීද එයාට පර්චේස් කරන්න ඔප්ෂන් එක තියෙන්නේ කියලා. ඒ අවස්ථාවන් වලට අනුව ඒ ටර්ම්ස් වලට අනුව එයාට පුළුවන් මේ ප්‍රොපර්ටි එක පර්චේස් කරන්න. එතකොට එයාට හම්බ වෙනවා ඕනර්ෂිප් එක. ඔන්න ඔය ඩිෆිනිෂන් එක ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. මේක එක්සෑම් එකට අහන්න නෙමෙයි. නමුත් මේ එලිමන්ට්ස් ටික මතක තියාගැනීම වැදගත්. ඔයාලට hire purchase agreement, consumer credit කියන මේ පාඩම ඔළුවට අවබෝධ කරගන්න මේ සෙක්ෂන් එකේ එලිමන්ට්ස් වැදගත් වෙනවා. right. Interpretation clause එකේම define කරනවා hirer කියන්නේ කවුද කියලා. Hirer is the person who obtains possession of goods from an owner under hire purchase agreement. Right? It's a simple thing, right? Includes a person to whom hirer's rights or liabilities under the agreement has passed by assignment or operation of law. Right? Then, අපි ඉස්සරහට කතා කරනවා මේ hirer පුළුවන් එයාගේ liability එක එයාගේ rights වෙනත් කෙනෙක්ට transfer කරන්න. දැන් ඔයා වාහනයක් මිලදී ගන්න agree වුණා. ටික කාලයක් යනකොට වට මේක ගෙවා ගන්න බැරි වෙනවා. මේක අතහැරලා දාන්න නැතුව ඔයා කාලයක් ගෙවුවා ඉතුරු ටික ගෙවා ගන්න බැරි නම් ඔයා මේ hire purchase agreement එකට ඔයාගේ තියෙන rights and liabilities වෙන කෙනෙක්ට transfer කරන්න පුළුවන්. right? එතකොට ඒ අවස්ථාවකදී මේ hire කියනකොට section 31 කියනවා මේ originally hire purchase agreement එකේ the person who obtains the possession of goods. ඒ පුද්ගලයා වගේම මේ පුද්ගලයා විසින් මේ යාගේ rights and liabilities වෙන කෙනෙක්ට pass කරොත් by assignment එයා විසින් assign කරලා කෙනෙක්ට pass කරොත් අන්න එයත් අපි consider කරනවා hirer කෙනෙක් කියලා. by operation of law මේ hirer මරණයටපත් වුණොත් එයාගේ heirsලා hirer කෙනෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒක නීතියෙන් ඒක pass කරේ නැහැ එයා. right? ඒතර මේ හැමෝම hirer කියන definition එක යටතට වැටෙනවා කියලා section 31 එකේ සඳහන් කරනවා. Now it also defines the person owner. It is very similar to the way it defines the hirer as well. So owner is the person letting, hiring or agreeing to sell goods under the hire purchase agreement. The person who owns that property, who has the legal ownership, the title to that particular property. And also it says it includes the person to whom the owner's property and goods or any of the owner's rights or liabilities under the agreement passed by assignment or operation of law. අර කලින් විදිහට hirer කෙනෙක්ගේ විදිහටම ඕනටත් පුළුවන් එයාගේ තියෙන rights, obligations, liabilities වෙනත් කෙනෙක්ට pass කරන්න. ඒක එයාගේ discretion එකෙන් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහර වෙලාවට law එක ක්‍රියාත්මක වීමෙන් by operation of law මේ විදිහට ඕන කෙනෙක්ගේ rights, liabilities pass වෙන්න පුළුවන්. So it includes all these parties as the owner for the hire purchase agreement. Right? Right, මේ කාරණාව වැදගත් මතක තියාගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසා අපි මේක සඳහන් කරලා තියෙන්නේ. It says during the hire purchase agreement, hirer has the right to use the goods. Yet he is not the legal owner of the good. අර අපි කලින් කියපු දෙයමයි. possession එක hirer තියනවද? ඔව්. ownership එක hirer තියනවද? නැහැ. ownership එකකට හම්බ වෙන්නේ එක්ක මේ agreement එකේ terms වලට අනුව එයා purchase කරොත් හරි.
ලාස්ට් ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරාම හරි තමයි යාට ඕනර්ෂිප් එක ලැබෙන්නේ. එතකන් යාට මේ වාහනේ මේ ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන් ඕනර්ෂිප් එකක් නැහැ, තියෙන්නේ පොසෙෂන් එකක් විතරයි. Right? That is important. You should remember that the hirer is not getting the possession over the property during the period he is paying that high purchasing prices through installment. He only obtains the ownership once he paid the last installment or he repurchased the product as per the terms in the agreement. Right? Okay. Now we are going to learn about formation and what are the contents that need to be in the hire purchase agreement. Now section 3 expressly stated the formation and contents of the hire purchase agreement, or we could say as the requirements of an hire purchase agreement. It says the cash price must state by the owner to the prospective hirer before entering into the hire purchase agreement. දැන් මේ වාහනය තියෙනවා නම් right මේ වාහනේ cash price එක එක්ක මේ වාහනේ display කරලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් catalog එකක තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් හයරව දැනුවත් කරන්න ඕනේ මේක තමයි මේ වාහනේ කෑෂ් ප්‍රයිස් එක කියලා. ඒ කියන්නේ සල්ලි දීලා ගන්නවා නම් අර මං කලිනුත් කිව්වේ සල්ලි දීලා ගන්නවා නම් එතන දියන්නේ sales of goods ordinance. එහෙමත් නැත්නම් contract law එකේ. ඒත් hire purchase agreement එකක් ඇති වෙන්නේ නැහැ. Before entering into a hire purchase agreement, it is the duty of the owner to notify the cash price of the vehicle or cash price of the good to the prospective hirer. එයා ළඟට කවුරු හරි කෙනෙක් ආවොත් එimhe මේ වාහනේ බලන්න. එයා කෙලින්ම ඇවිල්ලා කිව්වොත් මට මේක hire purchase agreement එකක් යටතේ මිලදී ගන්න ඕනේ කියලා. මේ hire purchase agreement එකට enter වෙන්න කලින් එයා අනිවාර්යයෙන්ම මේ prospective hirer-ට cash price එක සඳහන් කරන්න ඕනේ. එක්ක මේ වාහනේ ගහලා තියෙනවා නම් ආය අමුතුවෙන් කියන දෙයක් නැහැ. කැටලොග් එක තියෙනවා නම් අමුතුවෙන් කියන දෙයක් නැහැ. එහෙම නැත්නම් එයා අනිවාර්යයෙන්ම prospective hirer-ව දැනුවත් කරන්න ඕනේ මෙන්න මේක තමයි cash price එක කියලා. So that is the first requirement under the hire purchase agreement. And also hire purchase agreement must be signed by all the parties. දැන් අපි මේ section 3 යටතේ කතා කරන ඊළඟ sections subsection ටික satisfy කරේ නැත්නම් මේ contract එක hire purchase agreement එක enforce කරන්න බෑ. The parties can only enforce this agreement if they satisfy the requirements or if they comply with the requirements mentioned under the subsection 2 and the rest of the subsection is subsection 3. In the section 3 subsections. Right? We are going to talk about several subsections. So they have to comply with these subsections. If not, they cannot enforce the agreement. Legality එක නැති වෙන්නේ නැහැ. හැබැයි මේක enforce කරන්න බෑ. Right? එතකොට එහෙම enforce කරන්න පුළුවන් වෙන පළවෙනි requirement එක තමයි the hire purchase agreement must be signed by all the parties. එතකොට all the parties උනාම it includes hirer, owner, if there is any guarantor, that person also sign the hire purchase agreement. And also it must contain certain statutory requirements. අනිවාර්යයෙන්ම නීතියෙන් සඳහන් වෙලා තියෙන contents වගේක් තියෙනවා. මේ දේවල් අනිවාර්යයෙන්ම තියෙනවනේ hire purchase agreement එකට. ඊට අමතරව වෙනත් කරුණු වලට ඇතුළත් කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා කියනවා. Statement of hire purchase price. Cash price එක යව දැනුවත් කරා ඒකයි වෙනමම කියන්න ඕනේ නැහැ. Right? මුල්ම requirement එක අපි cash price එකත් කියන්න ඕනේ මුල්ම requirement එක තමයි hire purchase price එක. දැන් මේක cash වලට ගෙවන්නේ නැතුව installment යටතේ ගෙවනවා නම් සාමාන්‍යයෙන් cash price එකට වඩා වැඩි hire purchase price එකක් තමයි ගෙවන්න තියෙන්නේ. installment වලින් ගෙවනකොට ඒ විදිහට amount සටනේ. එතකොට මේ hire purchase price එක සඳහන් කළ statement එකක් තියෙන්න ඕනේ මේ hire purchase agreement එකේ. ඒ වගේම මේ අදාළ property එකේ cash price එක සඳහන් කරන්න ඕනේ. installment යටතේ ගෙවනකොට ඒක installment එකක amount එක සඳහන් වෙන්න ඕනේ. installment ගෙවන්න ඕනේ date සඳහන් වෙන්න ඕනේ. මාසයකට සැරයක්ද මාස දෙකකට සැරයක්ද
මාසයකට සැරයක් නම් මුල් මංගහරුවාදද අන්තිම සිකුරාදද නැත්නම් දෙවනි සතියේද 15 වෙනිදාට කලින්ද ඔය වගේ ඩේට් එකක් සඳහන් කරන්න ඕනේ. And also they have to set out the mode of determining the dates. කොහොමද මේ dates determine කරන්න කියන එක සඳහන් කරන්න ඕනේ. ඔන්න ඔය requirements ටික අනිවාර්යයෙන්ම hire purchase agreement එකේ තියෙනවා. ඉතුරු කරුණු parties වලට decide කරන්න පුළුවන් මොනවා හරි දාන්න තියෙන terms තියෙනවද? නමුත් මේ කියන දේවල් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ parties වලට opt කරන්න බෑ මේවා. omit කරන්න බෑ මේවා. And also they have to mention the statement of deposit paid. යම් deposit එකක් pay කරනවා නම් මේ hire purchase එක සම්බන්ධයෙන් ඒ deposit එක සඳහන් කරන්න ඕනේ මෙන්න මෙච්චර එක deposit එකක් මේ hire purchase agreement එක සම්බන්ධයෙන් hire විසින් ඕනට pay කරා කියලා. ඒතර ඕක තමයි agreement එකක තියෙන contents ටික. ඊළඟට මේක parties විසින් අත්සන් කරාම මේ contents තියෙන agreement එක it is the duty of the owner to send a copy of the agreement to the hirer within 14 days of making the agreement. So once they entered into the agreement, a copy has to be sent to the hirer within 14 days from making the agreement. If not, the owner cannot enforce the agreement just in case if the parties has breached certain terms. දැන් මෙයා හදිසියට installment ගෙවන්න නැතුව due amounts තිබ්බොත් එහෙම hire මේ කියන විදිහට දවස් 14ක් ඇතුළත මේ hire purchase agreement එකේ copy එකක් යවුවේ නැත්නම් hireට ඕන විසින් යවුවේ නැත්නම් අන්න එතකොට මේ due amounts තිබ්බයි කියලා මේ agreement එක යටතේ enforce කරන්න බෑ. right? හරි. subsection 3 කියනවා hire purchase price paid otherwise in cash, hire purchase agreement shall contain a description of that payment. cash වලින් නැතුව වෙනත් විදිහකින් චෙක් එකකින් හරි මොකක් හරි negotiation bill එකකින් හරි එහෙමත් නැත්නම් මොකක් හරි වෙනත් property එකක් transfer කිරීමකින් හරි මේ විදිහට cash වලින් නැතුව වෙනත් payment method එකකින් කරනවා නම් hire purchase agreement shall contain a description of that payment. අර cash වලින් නැතුව ගෙවන මේ payment එක ගැන description එකක් තියෙන්න ඕනේ hire purchase agreement එකේ. මේක කියනවා subsection 3 යටතේ. right? දැන් මම කිව්වා මේ subsection 2 subsection 1 subsection 3 මේ කියන subsections comply වුණේ නැත්නම් එයාලට enforce කරන්න බෑ කියලා. right? section 3 subsection 4 allows instance where these the contract can be enforced even they do not comply with this subsection. මේ subsection වලට comply නොවුනත් මේක enforce කරගන්න පුළුවන් අවස්ථාවක් subsection 4 යටතේ දක්වලා තියෙනවා. It says even the requirements in section 3 not complied with. Court can enforce the contract if satisfied that failure has not prejudiced the hirer and it is just and equitable to enforce the agreement. right? එහෙනම් court එකට දීලා තියෙනවා මොකද්ද? discretionary power එකක්. court එක satisfy වෙනවා නම් if satisfied, so they are given the power to decide upon it. මේ කියන failure එකෙන් hirer prejudice වෙලා නැත්තම් සහ මේ කියන enforcement එක just and equitable නම් අන්න එවැනි අවස්ථාවකදී මේ කියන subsection යටතේ දක්වලා නැතුණත් මේ subsection යටතේ මොන හරි දෙයක් comply නොවුනත් මේ contract එක enforce කරන්න පුළුවන් කියලා කියනවා. right? දැන් හිතන්නකෝ මේ කියන requirement එක දවස් 14ක copy එකක් යවන්න ඕනේ කියන එක. copy එකක් යවන්නේ නැහැ. හැබැයි phone call එකක් දීලා මෙන්න මෙහෙම agreement එකක් වුණා. මේ ගැන ආයි සඳහන් කළා. මේක notify කරනවා මේ agreement එක අපි enter වුණා. හරි අර මේ කියන section එක ඒ විදිහටම සිද්ධ නොවෙන්න පුළුවන්. දැන් මේ subsection එකේ idea එක තමයි මේ contract terms hirer දැනුවත්ද කියලා. whether the hirer has knowledge over the hire purchase agreement. Now if in any other method
he was notified about the terms and the hire purchase agreement has been entered. එතකොට අර දවස් 14කින් මෙයාට කොපි එකක් ලැබුවේ නැහැ කියන එකෙන් hire එක ප්‍රෙජුඩයිස් වෙන්නේ නැහැ. එයාට බලපෑමක් වෙලා නැහැ. රික්වයර්මන්ට් එක වෙලා තියෙනවා. එයා දැනුවත් ඒ ගැන. ඔය කාරණාව කෝට් සැටිස්ෆයි වෙනවා නම් මේක just and equitable නම් කෝට්ස් මොකද කරන්නේ? අර subsection 2 එකට comply නොවුනත් මේ contract එක enforceable කියලා කියනවා. Right? So those are the things that you need to remember under formation and contents of the hire purchase agreement. දැන් අපි කතා කරනවා මේ hire purchase agreement එකේ parties දෙකක් ඉන්නවා. hirer කෙනෙක් ඉන්නවා, owner කෙනෙක් ඉන්නවා. මේ දෙන්නටම තියෙනවා rights සහ අනෙක් පැත්තට යාලට තියෙනවා කරන්න ඕන දේවල්, duties එහෙමත් නැත්නම් obligations. අපි මේ rights hirer-ට තියෙන rights මොනවද? hirer-ට තියෙන obligations මොනවද? owner-ට තියෙන rights මොනවද? owner-ට තියෙන obligations මොනවද කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. Section 4 says subsection 1A is about implied warranty. Now you are aware of warranties and conditions. අපි warranties and conditions යටතේ මේ කියන implied warranties and conditions in detail කතා කරා. cases එක ඒ නිසා මම මෙතනදී විශේෂණීයව පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොනවද තියෙන implied warranties and conditions? statutorily යාලට දීලා තියෙන protection එක මොනවද කියන එක විතරක් මම මේක කතා කරා. Now it says there is an implied warranty for the protection of hirer. The hirer shall have and enjoy quiet possession of the goods. කාගෙන්වත් බාධාවක් නැති වෙන විදිහට encumbrances වලට යටත් වෙන්නේ නැතුව quietly මේක process කරන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒකට implied warranty එකක් තියෙනවා කියලා කියනවා. හොඳට මතක තියාගන්න මෙතන කියන්නේ warranty එකක්, condition එකක් නෙමෙයි. implied condition එකක් තියෙනවා කියලා කියනවා. Owner has right to sell the goods at the time when the property is to pass. මේ property එක pass කරන අවස්ථාවේදී ownerට he has the right to sell the goods. එහෙමත් නැත්නම් owner has the title at the time he is passing the property to the hirer. අන්න ඒක සම්බන්ධයෙන් implied condition එකක් තියෙනවා. right? implied warranty එකක් තියෙනවා hirer ගේ protection එක සම්බන්ධයෙන්. implied warranty that the goods shall be free from any charge encumbrance in favor of any third party at the time when the property is to pass. මේක mortgage කරලවත් මේකට මොනවත් lease කරලවත් loan අරගෙනවත් මොනවත් කරලා නැහැ. free from encumbrances. අර quiet possession වගේම තමයි අපි මේව කතා කරා conditions of warranty එකටදී. මෙන්න මේ කියන implied conditions සහ warranty section 4 යටතේ state express කරලා තියෙනවා. with that it try to provide certain protection to the hirer with regarding to his title, quiet possession, free from encumbrances. So likewise it provides certain protection to the hirer. Subsection 2 is also about the protection of the hirer. There is an implied condition as to the merchantable quality. Right? Have I made exceptions තියෙනවා. defects of which the owner could not reasonably have been aware at the time of the agreement was made. hirer protect කරලා තියෙනවා මේ වාහනය ගන්නවා නම් මේක merchantable quality එකක තියෙන්න ඕනේ කියලා. හැබැයි මේකට exceptions තියෙනවා. quality එක ගැන කතා කරනකොට එකක් තමයි seller මේක විකුණන අවස්ථාවේදී seller වත් දැනන් හිටියේ නැත්තම් මෙහෙම defect එකක් තියෙනවා කියලා owner could not reasonably have been aware. එහෙනම් මේ defect ඒ වගේ defect එක සම්බන්ධයෙන් merchantable quality යටතේ condition එක breach කරා කියන්න බෑ. ඒ වගේම hirer-ට opportunity එකක් දුන්නා නම් මේ property එක මේ වාහනේ examine කරන්න හරියට examine කරා නම් defects which the examination ought to have revealed හරියට examination කරා නම් මේ defects හොයාගන්න තිබ්බනම් එවැනි අවස්ථාවකදී merchantable quality කියන implied condition එක ගන්න බෑ. defects specified in the agreement මෙන්න මේ NJ මේ මෙහිම ප්‍රශ්නයක් තිබුණා. hire මෙච්චර ගෙවිලා තිබුණා. මේ විදිහට agreement එකේ defects සඳහන් කරලා තිබ්බනම්
එතකොට ඒ ඩිෆෙක්ට් එකක් යටතේ මර්චන්ටබල් ක්වොලිටි එකක් මේ කියන මර්චන්ටබල් ක්වොලිටි යටතේ ඉම්ප්ලයිඩ් කන්ඩිෂන් එකක් බ්‍රීච් කරා කියලා හයට ප්‍රොටෙක්ෂන් එකක් ගන්න බෑ. And also if the goods are in second hand and the agreement contains a statements to the effect මේක ඇවිල්ලා second hand වාහනයක් කියන එක සඳහන් කරලා තියෙනවනේ. එතකොට ඒ යටතේදීත් merchantable quality එකට තිබ්බේ නැහැ කියලා implied condition එක breach වුණා කියන්න බෑ. Right? So those are the exceptions for the protection of hirer with regarding to the merchantable quality. Subsection 3 is about, it says, hirer whether expressly in writing or by implication has made known to the owner the particular purpose for which the goods are required. In such instances, there shall be an implied condition that the goods will be reasonably fit for the purpose. hirer කියනවා නම් මම මේ වාහනය ගන්නේ ගොඩක් travel කරන්න යනවා, ගොඩක් distance එකකට යන්න යනවා, දුර ගමන් යන්න. එහෙමත් නැත්නම් කියනවා මේකේ ගොඩක් බඩු එහා මෙහා transport කරන්න. එතකොට ඒ වගේ requirement එකක් කිව්වනම් මේ requirement එකට fit වෙන විදිහට ඒ අදාළ property එක provide කිරීමේ implied condition එකක් තියෙනවා. The goods will be reasonably fit for such purpose. එහෙම නැතුව හේතුවක් කියන්නේ නැත්නම් එතනදී තියෙන අර buyer be aware caveat tempted. Right? අපි ඒ පැත්තට ගොඩක් කතා කරන්නේ නැහැ. Basically හිතන්න protection of hirer ගැන කතා කරාම එයා රීසන් එකක් කියනවා නම් මේ hire purchase agreement එක යටතේ මෙයා මේ property එක hire කරන්නේ මෙන්න මේ හේතුවට කියලා. ඒ purpose එකට fit වෙන property එකක් ඒ purpose එකට fit වෙන වාහනයක් දෙන්න implied condition එකක් තියෙනවා. ඒ implied condition එක breach කරොත් protection එකක් තියෙනවා hirer-ට. එයාට පුළුවන් condition එක breach කරොත් මොනවද remedies කියලා අපි sales of goods ordinance එකට කතා කරා. ඒතර ඒ යටතේ මෙයාට පුළුවන් මේ condition එක breach වීම යටතේ Consumer Credit Act එක යටතේ action එකක් ගන්න. Subsection 4 says goods are let or agreed to be sold on the hire purchase agreement by reference to a sample. Sample එකක් පෙන්නලා දැන් මේ අලුත් වාහනයක් දුන්නා නම් there is an implied condition bulk will correspond with the sample in quality. එයාලට පෙන්නපු වාහනේ ඒ sample එකයි දැන් ඔයාලට දීපු එකයි අතර ඒ දෙක සමාන වෙන්න ඕනේ කියලා කියනවා. Right? ඒ වගේම implied condition එකක් තියෙනවා. Hirer will have a reasonable opportunity of comparing the bulk with the sample. මේ sample එකයි hire purchase agreement එක යටතේ එයාට හම්බෙච්ච මේ වාහනේ මේ දෙක compare කරන්න එයාට opportunity එකක් දෙන්න ඕනේ, reasonable opportunity එකක් දෙන්න ඕනේ. අන්න එහෙම දෙන්න ඕනේ කියලා implied condition එකකුත් තියෙනවා. Subsection 5 කියන්නේ there is a description with regarding to that particular property, and also if they agree to sold under the agreement by reference to a sample as well as description. sample එකක් පෙන්නලා මේ sample එක යටතේ එයා describe කරනවා මෙන්න මෙහෙම වාහනයක් තමයි තියෙන්නේ. එතකොට එක condition එකක් තියෙනවා අර අපි කලින් කතා කරා වගේ මේ sample එකට සමාන වෙන්න ඕනේ දැන් දෙන product එක. ඒ විතරක් මදි. මේ කියපු description එකට meet වෙන්න ඕනේ. ඒ description එකට සමාන වෙන්න ඕනේ දැන් දෙන property එක. It shall not be sufficient that the bulk of the goods correspond with the sample. දැන් දෙන එක sample එකත් එක්ක සමාන වුණාට හරියන්නේ නැහැ. If the goods do not correspond with the description. මේ property එක මේ වාහනේ description එකත් එක්කත් සමාන වෙන්න ඕනේ. Right? ඒ ඇවිල්ලා sample එකක් සහ description එකක් යටතේ hirer කෙනෙක්ට වාහනයක් විකුණුවොත් එතනදී hirer-ට තියෙන protection එක තමයි section 4 subsection 5 කියන්නේ. Right? Section 5 කියනවා passing of property. It says property in the goods to which the hire purchase agreement shall pass to the hirer only on completion of the purchase in the manner provided in the agreement. Right? hirer-ට protection එකක් දීලා තියෙනවා. එයා hire purchase එක යටතේ මේ payment complete කරාම the property will pass to the hirer. He will entitled to the ownership of the property.
right? එතකොට ආයි ප්‍රශ්නම්කුත් නැහැ ආයි වෙන කාරණා නැහැ. ස්ටැටියුටරිට දාලා තියෙනවා පේමන්ට් එක කම්ප්ලීට් කරාම ඔයාට ඕනර්ෂිප් එක හම්බෙනවා. And also hirer has another right which is set out in the section 7 to purchase at any time with a rebate. දැන් අපි මුලදිම කතා කරා ඔයාලට මතක ඇති hire purchase agreement එක යටතේ මෙයාට ownership එක හම්බ වෙනවා එක්ක last installment එක pay කරාම එහෙමත් නැත්නම් hire purchase agreement එකේ terms එකට අනුව එයා purchase කරාම දැන් purchase කරන්න පුළුවන් කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි අපි මේ protection එක යටතේ කතා කරන්නේ right එක යටතේ කතා කරන්නේ hire ට right එකක් තියෙනවා purchase කරන්න පුළුවන් ඕනම වෙලාවක මේ වාහනය rebate එකක් එක්ක ඒ කියන්නේ අපි කියමුකෝ discount එකක් කියලා මේ වචන බරයි නම් නිකම්ම අපි හිතමුකෝ discount එකක් කියලා hire may at any time during the continuance of the hire purchase agreement hire purchase එක agreement එක අතර වාරයේදී ඕනම අවස්ථාවකදී hire ට පුළුවන් කියලා කියනවා after giving the owner not less than 14 days written notice in writing owner notified කරනවා නම් දවස් 14කට කලින් එහෙනම් දවස් 14කට පස්සේ notice එක දීලා දවස් 14කට පස්සේ පුළුවන් hire ට purchase the goods by paying tendering the owner to the higher purchase price or balance. දැන් මෙයා මෙච්චර කාලයකට දීපු amount එකක් තියෙනවා. මෙයා මේක higher purchase price එකට ගත්ත amount එකක් තියෙනවා. දැන් ගෙවපු amount එකක් තියෙනවා. ඒ higher purchase amount එකෙන් ගෙවපු amount එක අඩු කරාම තියෙන amount එක pay කරලා එයාට පුළුවන් මේ property එක මිලදී ගන්න. හැබැයි මේ amount එක determine කරගන්නකොට මෙයා දැන් ආ installment ගවන්නේ නැති නිසා එතනදී කියනවා reduced by the rebate calculated in the manner provided. එහෙනම් මේකට එයා එක සැරේ දැන් ගෙවලා ගන්නකොට මෙයාට හම්බෙන්න ඕන discount එකක් rebate එකක් තියෙනවා. Right? Generally the rebate is calculated under the subsection 2 of the section 7. It says 2/3 of the amount which bears to the higher purchase charges the same proportion as the balance of the higher purchase price not yet due. දැන් මෙයා ගෙවන්න යන දවස වෙනකොට අපි ටයිම් ලයින් එකක් ගත්තොත් අවුරුදු 2ක් කියලා මෙයා hire purchase එකට ගත්තේ. එයා මෙන්න අද තමයි දැන් මිලදී ගන්න යන්නේ. එතකොට මේ ඉස්සරහට තියෙන amount එක, future amount එක, මේ due amount එක, ගෙවන්න තියෙන amount එක මේක තාම due වෙලා නැහැ. මේක ඉදිරියේදී එන්න තියෙන්නේ. එයා දැන් මේ කාලේ වෙනකන් ඉන්නේ නැතුව අදම මේක ගෙවලා ඉවර කරන්න හදන්නේ. එතකොට මේ due amount එකකින් 3/2ක් ගෙවලා 2/3 of amount which bears the higher purchase charges the same proportion as the balance of the higher purchase price not yet due නැති amount එකකින් 3/2ක් pay කරලා එයාට පුළුවන් එතකොට අන්න ඒ rebate එක අඩු කරලා එයාට ගන්න පුළුවන් ඒ අදාළ වාහනේ නම් වාහනේ ඒක purchase කරන්න පුළුවන් හැබැයි requirement එකක් තියෙනවා මොකද්ද ඕනම දැනුවත් කරන්න ඕනේ දවස් 14කට කලින් in writing ඒ notice එක දෙන්න ඕනේ මම මෙන්න මෙහෙම මේක purchase කරන්න යන්නේ කියලා ඒ intention එක ඒ knowledge එක දෙන්න ඕනේ ඕනට right එතකොට hire එකට තියෙන එක right එකක් තමයි ඔන්න ඔය විදිහට යාට purchase කරන්න පුළුවන් rebate එකක් ඇතුව hire එකට තියෙන තව right එකක් තමයි දැන් මේ ඔය මැදදී මිලදී ගත්තනේ මැදදී මේට මේක terminate කරන්න ඕන වුණා section 8 න් ඒකට provisions දීලා තියෙනවා Section 8 states that hirer may, he has the discretion, he has the choice, at any time before the final payment under the hire purchase agreements falls due and after giving the owner not less than 14 days notice in writing of his intention to terminate the agreement and redelivering the goods to the owner. මෙයා terminate කරනවා නම් මේ වාහනේ නැවත එයාට බාර දෙන්න ඕනේ, redeliver කරන්න ඕනේ. After doing all these he can terminate the hire purchase agreement by payment to the owner of the amounts which have accrued due. එතකොට මෙයා මේ terminate කරන අවස්ථාව වෙනකොට මේ අතර කාලේ තව amount එකක් due වෙලා තියෙනවා නම් ඒ due amount එකත් pay කරලා වාහනය අත redeliver කරලා මේ redeliver කරන්න කලින් දවස් 14කට කලින් ඕනව notify කරාට පස්සේ
ඕනම අවස්ථාවකදී පුළුවන් කියලා කියනවා හයරට මේ ඇග්‍රීමන්ට් එක ටර්මිනේට් කරන්න. Now section 12 is about, now we have talked about the protection to the hirer and the rights of the hirer. Now we are going to learn about obligations of the hirer. The major obligation of the hirer is set out in section 12. He shall bound to pay the hire in accordance with the agreement and otherwise to comply with the terms of the agreement. Major obligation එක තමයි agreement එකේ විදිහට එයාට payment එක කරන්න වෙන්න ඕනේ මේ hire installment එක. ඊට අමතරව මේ agreement එකේ එයා agree වෙච්ච යම් terms තියෙනවා නම් ඒ terms වලට අනුව වැඩ කරන්න ඕනේ, comply වෙන්න ඕනේ. So this is the major obligation which has set out under section 12, the major obligation of the hirer in a hire purchase agreement. Section 13 set out caretaken of goods. Hirer has an obligation to take care over the goods. යා වාහනයක් මිලදී ගත්තා නම් මේ hire එක ගෙවන කාලේදී යාට possession එක තියෙන යාට ownership එක යාට නැති වුණොත් මේ වාහනය පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. A hirer in the absence of contract to the contrary shall bound to take such much care of the goods as a man of ordinary prudence. සාමාන්‍යයෙන් වාහනය පාවිච්චි කරන ordinary මිනිස්සෙක් මේ වාහනය පරිස්සම් කරන්නේ කොහොමද? ඒ similar circumstances වලට අනුව එයා ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා කියනවා. And shall not be responsible for the loss, destruction, deterioration of the goods if he has taken the amount of care. දැන් වාහනේ හදිස්සියෙම repair එකක් කරන්න වෙනවා. මේ repair එකෙන් ලොකු දැන් loss එකක් දැන් මේ repair එකක් කරනකොට cost එකක් තියෙනවනේ. මේ cost එක කවුද දරන්නේ කියන එකේ ප්‍රශ්නයක් එනවා. hirer මේ වාහනය පරිස්සමට පාවිච්චි කළා නම් he has taken a good care of it, then he is not liable to pay this amount. He shall not responsible for the loss if he has taken the amount of care which is required as a man in ordinary prudence. සාමාන්‍ය මිනිස්සෙක් ගන්න විදිහේ actions අරගෙන තියෙනවා. hirer liable වෙනවා මේ compensation given to the owner for any damage caused by failure to take good care. Now it is the owner's is or the burden is with the hirer to prove that he had taken good care of the good care of the goods. දැන් මේ repair එකට හේතු වෙලා තියෙන්නේ හරි විදිහට සර්විස් කරලා නැත්තම් ගිය මාසේ තමයි සර්විස් කරලා තියෙන්නේ කරලන්න තිබිලා තියෙන්නේ නමුත් තාම සර්විස් කරලා නැහැ. ඒ නිසා තමයි මේ repair එක වෙලා තියෙන්නේ. ordinary prudence man කෙනෙක් සාමාන්‍යයෙන් සර්විස් එක තියෙනකොට ඒ අවශ්‍ය අවස්ථාවලදී සර්විස් කරන්න ඕනේ. අන්න එහෙනම් මෙයා මේ කියන obligation එක කරලා නැහැ. So in such instance hirer has to pay a compensation for the any damage caused by the failure. මේ cost එකට අදාළව compensation එකක් hirer විසින් ownerට ගෙවන්න ඕනේ. එහෙම නැහැ කියලා කියනවා නම් hirer ඔප්පු කරන්න ඕනේ he has taken good care of the goods. නම හරියට සර්විස් කරා. මේ වාහනේ හොඳට පරිස්සම් කරා හරියට බලාගත්තා. The burden is with the hirer to prove that. Right? So that is an obligation of hirer. He has to take good care of the property. And also section 14 says about the use of the goods. Now hirer must use the goods as mentioned in the hire purchase agreement. hire purchase agreement එකේදී මෙයා කියනවා මේක මේ වාහනේ use කරන්නේ family purpose එක. නිකන් සාමාන්‍යයෙන් දිනදා වැඩවලට තමයි use කරන්නේ. මේක commercial purpose එකකට use කරන්නේ නැහැ කියලා. දැන් යා hire purchase agreement එකේ මෙන්න මෙහෙම agree වෙලා තියෙනවා නම් මේ විදිහටයි මම use කරන්න කියලා. If hirer use the goods in violation of the agreement, hirer liable to pay compensation to the owner for damages arising to the goods from such use. දැන් මෙයා අපි හිතන්නකෝ vehicle branding එකක් කරා කියලා වාහනේම sticker ගල්ලා commercial purpose එකකට. දැන් ඒකෙන් paint එකට damage එකක් වුණා. මෙයා වාහනේ use කරනවා කිව්වේ commercial purpose එකකට නෙමෙයි සාමාන්‍ය එදිනදා ජීවිතයේදී family එකේ වැඩ කටයුතු වලට තමයි use කරනවා කිව්වේ.
දැන් එතකොට මේ hire purchase agreement එකේ යාලා agree වෙච්ච විදිහට වඩා ඒක violate කිරීමක් කරා. අන්න එහෙනම් අර paint එක හීරිච් එකට paint එක නාස්ති වෙච්ච එකට ඒ වෙච්ච damage එකට hire compensation එකක් ගෙවන්න ඕනේ ඕනට. මොකද එයා ඒ කියපු විදිහට වාහනේ use කරේ නැති නිසා. That is also an obligation under the hire which is set out in section 14. And also hire has an obligation to give information as to whereabouts the goods. දැන් ඕන වෙලාවක කතා කරලා අහනවා හයරගෙන් මේ වාහනේ කොහෙද තියෙන්නේ? ඕන ඇහුවම වාහනේ කොහෙද තියෙන්නේ කියලා. මේ වාහනේ whereabouts ගැන මේ වාහනේ දැන් තියෙන්නේ මෙන්න මෙතන කියලා ඉන්ෆර්මේෂන් එකක් දෙීමේ ඔබ්ලිගේෂන් එකක් තියෙනවා හයරට. හයරට මේකේ පොසෙෂන් එක තියෙනවා කියන එක ඇත්ත. නමුත් මේකේ ඕන තාම ඇවිල්ලා hire purchase agreement එක යටතේ ownership එක තියෙන්නේ ඕනට. ඒ නිසා එයාට රයිට් එකක් තියෙන ඕනම අවස්ථාවකදී මේ ප්‍රොපර්ටි එක කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. එයා එහෙම ඇහුවම on receipt of a request in writing from the owner, it is the duty or hire as an obligation to inform the owner where the goods are at the time when the information is given or if it is sent by post. Now, if hirer fails to provide information within 14 days, it considered as an offense under this act. Right? දවස් 14ක් අතර කියන්න ඕනේ. කියන්න බැරි වුණොත් ඒක ඔෆෙන්ස් එකක් විදිහට කන්සිඩර් කරනවා කියලා කියනවා. right අපි මෙච්චරලා කතා කරේ hirer කෙනෙක්ගේ rights and obligations. දැන් අපි කතා කරන්නේ rights and obligations of a owner. Section 18 says owner has a right to terminate the hire purchase agreement if hirer makes more than one default in payment. hirer due amounts තියෙනවා නම් default payment තියෙනවා නම් more than one default එකකට වඩා තියෙනවා නම් written notice එකක් මුලින් දෙන්න ඕනේ. එතකොට මේ written notice එක කොච්චර කාලයකට දෙන්න ඕනේද කියලා 1 week ද එහෙමත් නැත්නම් 2 week ද කියන එක ඩිටර්මයින් කරගන්න පුළුවන් වෙන්නේ. මේ hire amount එක pay කරන්නේ weekly ද එහෙමත් නැත්නම් weekly වලට වඩා වෙනස් වෙච්ච determination එකකින්ද කියලා. hire purchase එක ගෙවන්නේ weekly නම් සතියක notice එකක් දුන්නම ඇති. හැබැයි සතියකට වැඩි වෙන hire එක ගෙවන්නේ සති දෙකකට සැරයක් මාසයකට සැරයක් කෝට එකකට සැරයක් ඒ විදිහට නම් සති දෙකක notice එකක් දෙන්න ඕනේ. right? මේ requirement එක 1 week සහ 2 weeks කියන requirement එක mandatory මේක වෙනස් කරන්න බෑ. මේ notice period එක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. අපි ඉස්සරහට කතා කරනවා cases වගේක් එකට. hirer doesn't act inconsistent with any term of the agreement. It breaks an express conditions, breach an express condition of the agreement. hirer මේ කියන විදිහට සතියක් ඇතුළතදී payment එක කරේ නැත්තම් notice එකක් දීලා සති දෙකක් ඇතුළතදී payment එක කරේ නැත්තම් මොකක්ද යාට තිබිච්ච අර condition එක යාට right obligation එකක් තිබුණා payment එක කරන්න ඕනේ කියලා. එතකොට ඒක breach කිරීමක් වෙනවා. එහෙනම් express condition එක breach කරලා තියෙනවා contract එකේ terms වලට අනුව කටයුතු කරන්න නැතුව. එහෙනම් එතකොට පුළුවන් ඕනට ඒ අදාළ property එක අරගන්න hire purchase agreement එක void වෙනවා. එයාට පුළුවන් ඒ property එක අත්පත් කරගන්න. Raymond Fernando versus Bank of Ceylon. In this case, there was certain due amounts, default amounts from the hirer. So bank informed the client to settle the arrears of rent within 7 days. Right? 1 week written notice එකක් විතරයි දුන්නේ. Client failed to pay the sum, the due amounts, default amounts. He was failed to pay those default amounts within the given time. Then bank takes certain actions and seize the vehicle and arrange to sell it. Now the plaintiff or the client file an action in the court for a declaration against the seizure. මේ seize කරපු එකට against declaration එකක් දෙන්න කියලා සහ මේ sell කරන එකට against declaration එකක් දෙන්න කියලා මේ court action එකක් file කරනවා.
Supreme Court held in this situation, in this case, agreement has not duly terminated under Section 18. Section 18ට අනුව properly මේක terminate කළා නැහැ කියලා කියනවා. මොකද rationale එක? ඇයි එහෙම කියන්නේ? Rationale is that act prevails over clauses in contract. දැන් contract එකේ clause එකක් දාලා තිබුණා. මෙයාලා මේකේ 6 එක pay කරලා තියෙන්නේ සතියකට වැඩි කාලයකට. මාසයකට සැරයක් තමයි 6 එක pay කරලා තියෙන්නේ. හැබැයි agreement එකේ clause එකක් දාලා තියෙනවා. default payment එකක් තියෙනවා නම් එක default payment එකකට වඩා තියෙනවා නම් 7 days notice එකකින් 1 week notice එකකින් පස්සේ මේ වාහනේ seize කරන්න පුළුවන්. The owner has the power to seize the vehicle and arrange it to sell it. ඔන්න ඔය වගේ clause එකක් එයාලගේ contract එකේ දාලා තිනවා hire purchase agreement එකේ තියෙනවා. courts කියනවා සාමාන්‍යයෙන් contract එකේ parties agree වුණාම මේක supersede වෙනවා. නමුත් මෙතනදී කියනවා section 18 තියෙන මේ requirement එක supersede එහෙම නැත්නම් override කරන්න බෑ. hire purchase agreement එකේ මේ 1 week notice එක 2 week notice කියන එක mandatory එක වෙනස් කරන්න බෑ. payment එක වෙන්නේ weekly නෙමෙයි නම් අනිවාර්යයෙන්ම සති දෙකක notice එකක් දෙන්න ඕනේ. මෙයාලා දීලා තියෙන දවස් 7යි. Therefore it is not duly terminated under section 18. It is a violation of section 18. So therefore court orders a declaration against the seizure and to provide required notification as required by the section 18. Right? ඕක හොඳට මතක තියාගන්න. මේකෙන් සිනාරියෝ එකක් වෙන්නට පුළුවන්. හොඳට මතක තියාගන්න ඒ section එක provision එක notice period එක omit කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ, override කරන්න බෑ agreement එකේ. Right? Section 19 is about where a hire purchase agreement is terminated under this act, then the owner shall be entitled to retain the hire and initial deposit which have already been paid and to recover the arrears of hire due. Initial deposit එක pay කරලා තියෙනවා නම් මේ වෙනකන් යම් hire එකක් තියෙනවා නම් hire amount එක pay කරලා තියෙනවා නම් ඒක retain කරගන්න පුළුවන් කියලා කියනවා. මේ deposit එකෙන් එයාට පුළුවන් තරමකට recover කරගන්න hire එකට අදාළ various තියෙනවා නම් ඒව recover කරගන්න පුළුවන් කියනවා initial deposit එකේ. Right? ඔන්න ඕනට තියෙන rights තමයි අපි මේ කතා කරන්නේ. agreement එක terminate වුණොත් එයාට තියෙන entitlements එහෙමත් නැත්නම් rights. And also he has a right to repossess the goods. දැන් එයා කලින් possession එක hire එකට දුන්නා. දැන් ඒක ආයි ගෙන්න ගන්න පුළුවන්. repossess the goods. And also he has the right to recover the possession of the goods by an action in court. දැන් possession එක දෙන්නේ නැත්තම් court action එකකින් යාට ගන්න පුළුවන්. දැන් අපි මේක ගැන තවදුරටත් කතා කරමු. Section 20 impose certain restrictions on the owner's right to recover possession of goods otherwise than through court. දැන් repossession කරන්න පුළුවන්, recover කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේකට restriction එකක් තියෙනවා. If 75% of the hire purchase price has been paid before the lawful termination of the contract, owner shall not enforce any right to recover the possession of the goods from the hirer otherwise than by an action in court. මේ hire purchase agreement එකට අදාළව 75%කට වඩා payment එකක් දැනටමත් කරලා නම් මේ ඊට පස්සේ නම් දැන් මේ default එක හරි මේ lawful termination එක වෙන්නේ. එතකොට ඕනට මේක recover කරගන්න පුළුවන් එකම විදිහ court එකේ action එකක් file කරලා විතරයි court එක හරහා විතරයි මේ property එක recover කරගන්න පුළුවන්. ඒ විදිහට නැතුව ඕනර් recover කරගන්නවා නම් court action එකක් නැතුව එයා ගිහිල්ලා මේ property එක ගන්නවා නම් 75%කට වඩා payment එක කරලා තියෙන අවස්ථාවක hirer shall be released from all liabilities. It says, oh, if the owner recovers the goods in contravention of the foregoing subsection, hirer shall be released from all liabilities and entitled to recover from the owner in an action all sums paid. hirer යාගේ සේරම liability එකකින් release වෙනවා. ඒ වගේම තමයි මේ ගෙවපු payment එකක් තියෙනවා නම් ඒව recover කරගන්නත් පුළුවන් කියලා කියනවා. ඒ නිසා unlawful විදිහට contrary විදිහට මේ property එක recover කරගන්න ඕන උත්සාහ කරන්න බෑ. If the hirer has paid more than 75% of the agreed hire purchase amount,
then the only way owner can recover the possession is by an filing an action in court. court order එකකින් විතරයි මේ property එක ආයෙ recover කරගන්න පුළුවන්. section 21 කියනවා court එකට මොනවද තියෙන powers කියලා මේ විදිහට යම් වාහනයක් නම් මේ වාහනේ recover කරගන්න action එකක් දැම්මම court එකට තියෙන powers මොනවද කියලා. First and foremost, all the parties to the agreement, if there is any guarantor and the hirer and owner, all these parties shall made as parties to the action. මේ නඩුවේ පාර්ශ්වකරුවන් විදිහට parties විදිහට මේ agreement එකට අදාළ වෙලා ඉන්න සම්බන්ධ වෙලා ඉන්න සේරම පාර්ශ්වයන් parties නඩුවට සම්බන්ධ කරන්න ඕන. must made parties to the action. දැන් court එකට powers තියෙනවා එකක් pending the hearing අනිත් එක on the hearing. right hearing එකෙන් පස්සේ එයාට දෙන්න පුළුවන් දේවල් pending hearing එයාට කරන්න පුළුවන් දේවල් තමයි interim orders දෙන්න පුළුවන්. owner application එක දැම්මම court may make order restricting or prohibiting the use of goods as things just for the purpose of protecting the goods from damage. ඕන ඇප්ලිකේෂන් එක දානවා නම් ඉන්ටරිම් ඕඩර් එකක් දෙන්න මේකේ පොසිෂන් එක අපිට දෙන්න කියලා. එහෙමත් නැත්නම් මෙයාට මේ වාහනේ පාවිච්චි කරන එක ප්‍රොහිබිට් කරලා ඕඩර් එකක් දෙන්න කියලා. කෝට් එක සැටිස්ෆයි වෙනවා නම් කෝට් එකට හිතනවා නම් මේ කියන විදිහට ඕඩර් එකක් නොකරොත් මේ ප්‍රොපර්ටි එකට ඩැමේජ් එකක් එන්න පුළුවන් කියලා. ඒ ප්‍රොපර්ටි එක ප්‍රොටෙක්ට් කිරීමේ පර්පස් එකෙන් කෝට් එකට පුළුවන් ඉන්ටරිම් ඕඩර් එකක් දෙන්න මේක පාවිච්චි කරන්න එපා. එහෙමත් නැත්නම් පාවිච්චි කරන්න මෙන්න මේ restrictions යටතේ කියලා. So court has power to make such interim orders. And also after the hearing, court has the power to make an order for specific delivery of all the goods. මේක දෙන්න කියලා specific delivery එකක් කරන්න කියලා order එකක් කරන්න පුළුවන්. Or the court has the power to make an order for specific delivery of all the goods to the owner and postpone the operation of the order on condition that the hirer pays the unpaid balance at such time. දැන් මේක default එකක් නිසා නම් මෙන්න මේ විදිහට දැන් recover කරගන්න හදන්නේ. court එකට පුළුවන් right මේ possession එක දෙන්න ඕනට. හැබැයි මේක මේ hire purchase agreement එක invalid වෙන්නේ නැහැ. ඔයාට දෙනවා මාස දෙකක කාලයක්. මේ මාස දෙකක කාලය ඇතුළතදී ඒ මාස දෙකට අදාළ පේමන්ට් එකත් due amounts ටිකත් default payment එකත් සිද්ධ කරන්න කියලා. අන්න එතකන් මේ hire purchase agreement එක void වෙනවා කියලා එහෙමත් නැත්නම් මේ possession එක ඕනට යවපු මේ order එක postpone කරන්න කියලා කියනවා. එතකොට මේ order එක valid වෙන්නේ නැහැ. hire purchase agreement එක తాවකාලිකව postpone වෙලා තියෙනවා. ඒ කියන කාලය ඇතුළතදී unpaid balance එක ගෙවනවා. එතකොට මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි කරා නම් මාස දෙකක් ඇතුළත මේ ඩියු අමවුන්ට්ස් පේ කරා නම් එතකොට ආයි සාමාන්‍යයෙන් අර හයර් පර්චේස් ඇග්‍රීමන්ට් එක නෝමල් විදිහට ඔපරේට් වෙනවා. මේ අන්පේඩ් බැලන්ස් එක මේ කියන විදිහට මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි කරේ නැත්නම් කෝට් ඕඩර් එක ක්‍රියාත්මක වෙනවා. හයර් පර්චේස් ප්‍රයිස් එක යටතේ කෝට් එක දෙන ඕඩර් එක ක්‍රියාත්මක වෙනවා. පෝස්ට්පෝන් වෙන්න හදලා දීප එක අයින් වෙනවා. right so those are the powers under the court which the orders which the court can deliver in actions to recover goods. Right. Section 24 is about the obligation of owner to supply copies and information. Owner has a duty to supply free of cost a true copy of the hire purchase agreement signed by the owner where there is a contract of guarantee to the guarantor on demand made at any time before the final payment has been made under the agreement. Right? යම් අවස්ථාවකදී guarantor හරි hirer හරි මේ hire purchase agreement එකේ true copy එකක් ඉල්ලනවා නම් ඒ true copy එක free of cost සල්ලි ඉල්ලන්නේ නැතුව මේක supply කරන්න ඕනේ මේක දෙන්න ඕනේ ඒක obligation එකක් ඕන කෙනෙක්ට තියෙනවා. ඒ විතරක් නෙමෙයි it is the duty of the owner to supply information to the hirer within 14 days after owner receives a request. යම් අවස්ථාවලදී යම් විස්තර අහන්න පුළුවන් hirer මෙන්න මේ කියන කාරණා අපි කතා කරනවා. මේ සඳහන් විස්තරය ඇහුවොත් ඒ විස්තර දවස් 14ක් යටතේ අතුලතදී
ඒ ඉන්ෆෝමේෂන් දෙන්න ඕනේ කියන ඕන අත්සන් කරලා. මොනවද මේ විදිහට අහන්න පුළුවන් ඉන්ෆෝමේෂන්? amount paid by the hirer. මම මෙච්චර කාලයකට දැන් කොච්චරක් ගෙවලා තියෙනවද? එතකොට එහෙම රික්වෙස්ට් එකක් කරාම මේ ගෙවපු ගාන දවස් 14ක් ඇතුළතදී ඕන අත්සන් කරලා hirer දෙන්න ඕනේ. It is an obligation of the owner. And also amounts due under the agreement, date of installment, amounts of installment. තව මට කොච්චර due amounts තියෙනවද? මේ due amounts ගෙවන්න ඕනේ installment එකක amount එක මොකද්ද? installment ගෙවන්න තියෙන date එක මොකද්ද? ඒ වගේම තමයි mode of determining date for future installments. Future installments dates determine කරගන්න mode එක මොකද්ද? මෙන්න මේ විදිහට මේ ප්‍රශ්න ඔක්කොම හරි මේ information වලින් මොනවා හරි අහුවොත් එහෙම it is an obligation of the owner to supply such information within 14 days. And it has to be signed by the owner. Then මේ කියන විදිහට ඔය information දුන්නේ නැත්තම් if owner fails to provide information, he is not entitled to enforce the agreement. due amounts මොනවද කියලා අහුවම එයා කිව්වේ නැත්තම් දවස් 14ක් ඇතුළතදී default payment එකක් කියලා මේ hire purchase agreement එක enforce කරන්න බෑ. මොකද එයාගේ information ඇහුවම එයා එයාගේ obligation එක fulfill කළා නැහැ. එයා breach කළා තියෙනවා. එයාගේ duties සම්පූර්ණ කළා නැහැ. ඒ නිසා he is not entitled to enforce that agreement if he fails to provide that information. Section 25 is about discharge of price otherwise than by payment of money. අර අපි කලින් කතා කරා වගේ cash වලින් නැත්තම් money වලින් නෙමෙයි නම් payment එක කරන්නේ. ඒ price එක discharge කරන්න ඕනේ කියලා කියනවා. Owner has an agreed that any part of the hire purchase price may be discharged otherwise than by the payment of money. Any such discharge shall for the purpose of this act be deemed to be payment of that part of the hire price. The ලක්ෂයක් ගෙවන්න තියෙනවා මේ ලක්ෂයෙන් 50000ක් cash වලින් නැතුව වෙන මොකක් හරි එකක transfer කරනවා. ඒ කියන්නේ exchange කරනවා. එතකොට මේ 50000 අපිට අයින් කරන්න පුළුවන්. hire ට තියෙන obligation එකක් මේ විදිහට agree වුණා නම් price එකකට නැතුව වෙන විදිහකට මේ payment එක කරන්න. ඒ payment එක consider කරනවා කියලා කියනවා hire purchase price එකෙන් ඒ ප්‍රමාණය අඩු කරන්න. It deemed to be payment of that part of the hire purchase price. And he shall discharge that amount. Right? අවසාන වශයෙන් අපිට ඕනගේ obligations සටතේ කතා කරන්න තියෙන්නේ services of notices. දැන් අර අපි කියන විදිහට මුලින්ම hire purchase agreement එකක් ඇති කරගත්තම ඒකේ copy එකක් යවන්න ඕනේ කිව්වා hireට. ඒ වගේම hire information ඉල්ලුවොත් එහෙම information දෙන්න ඕනේ කියලා කිව්වා. මේ වෙලාවට ඒව සර්විස් කරන්නේ කොහොමද කියලා section 28 කියනවා. අවස්ථා තුනක් දක්වලා තියෙනවා by delivering to him personally or sending it by registered post or ordinary post. If he is sending it by ordinary post, he has to make a confirmation as that post has been properly sent to that particular person. සාමාන්‍ය අපි summons serve කරනවා වගේම ඒ විදිහටම මෙතනදිත් consider කරන්නේ. ඕනට ඔප්පු කරන්න ලේසි එයා ඩියු නෝටිස් එකක් දුන්නා කියන එක එක්ක එයා පර්සනලි සර්ව් කරනවා නම් එහෙමත් නැත්නම් විශේෂයෙන්ම රෙජිස්ටර් පෝස්ට් එයා සර්ව් කරනවා නම් මොකද එතකොට එයාට ප්‍රූෆ් එකක් තියෙනවා මේක සර්ව් කරා කියලා සෙන්ඩ් කරා කියලා. ඒ නිසා රෙජිස්ටර් පෝස්ට් එක යටතේ තමයි ගොඩක් වෙලාට ප්‍රිෆර් කරන්නේ hire purchase agreement එකකදී ඕන notices එවනවා නම්. එහෙම නැත්නම් ඇක්ට් එකේ කියනවා පර්සනලි යවන්නත් පුළුවන් ordinary post එකකින් යවන්නත් පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපිට hire purchase agreement යටතේ consumer credit act එක යටතේ අපිට ඉගෙන ගන්න තියෙන. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් කලින් අවස්ථාවලදී වගේම ඔයාලට පුළුවන් අපේ මේ දුරකථන අංකයට ඔයාලගේ ප්‍රශ්න යොමු කරන්න.